අයිබුවන් මේ ඔටෝ ලංකාවේ වාහන මිල වැඩි වෙනවත් එක්කම ලංකාවේ තිබිච්ච හැච්බැක් කාර් වල මිල හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණා. එහෙම නැත්නම් අර පුංචි කාර් වල මිල හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණා. ඉතින් සාමාන්‍යයෙන් Toyota Vitz එක වගේ ගනිද්දි ලක්ෂ 35ක වගේ මුදලකට තමයි පටන් ගත්තේ. මේ වෙනකොට ඒක ලක්ෂ 60කට ආසන්න මුදලකට මිල වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම Suzuki Swift එක ගැන කතා කරද්දි ලක්ෂ 42 43 වගේ මුදලකට තිබුණේ. ඒක මේ වෙනකොට ලක්ෂ 55ක වගේ මුදලකට වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම Audi A1 වගේ ටිකක් high end එකේ hatchback එකක් ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් ලක්ෂ 45ක වගේ මුදලකට අපිට ඒක මිලට ගන්න හැකියාවක් තිබුණා. හැබැයි මේ වෙනකොට ඒකත් ලක්ෂ 60කට අධික මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් කලින් කතා කරපු ඔටෝ ෆේස් ටු ෆේස් එපිසෝඩ් එකේදී Vitz එක ගැන එහෙම තිබිච්ච කමෙන්ට්ස් තමයි ගොඩක් දුරට වාහනේ ගෙවන මුදලට වටින්නේ නැහැ කියලා. Stingray එකටත් ඒ වගේ අයිඩියා එකක් තමයි ඕගොල්ලෝ දීලා තිබුණේ. ඉතින් ඒකින්ද මට හිතුණාද ගෙවන මුදලට වටින ඕවර් ප්‍රයිස් නැති සාමාන්‍ය ගානකට තියෙන වාහනයක් ගේන්න ඕනේ කියලා hatchback එකක්. ඒකින් තමයි අද මේ වාහනේ ගෙනාවේ. ඉතින් මේ වාහනේ ඉතිහාසය 1979 වගේ අතීතයකට යනවා. ඒ වගේම මේකේ ජෙනරේෂන්ස් 6ක් තියෙනවා. මේ තියෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එක. ඉතින් 6 වෙනි ජෙනරේෂන් එකේ second facelift version එක තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක එන්නේ මාකට් එකට 2008 දී විතර. මේක 2016 17 18 වගේ කාලෙ වෙනකන් විහිදෙනවා. ඉතින් මේ 6 වෙනි ජෙනරේෂන් එක. ඉතින් ඒක ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. ඉතින් සුපර් මිනි කියන කැටගරි එකේ යන මේ වාහනේ Ford Fiesta විදියට මම ඕගොල්ලන්ට හඳුන්වන්න. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා හසිත 922 Instagram එකේ දැම්ම ගිල්ල එකත් ෆලෝ කරන්න. ඉතින් ඒ වගේම මේ වගේ හැමදේම බලන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන ගාම දැම්ම ගිල්ල ඔටහබ් channel එකට subscribe කරලා ඉන්න. ඉතින් එහෙනම් ටග් ගාලා බලමු මේ ගෙවන මුදලට වටින වාහනේ අපිට මොනවද බලන්න අපිට එක්ස්පීරියන්ස් කරන්න තියෙන්නේ. ඒ වගේම කොහොමද performance කියලා මේ ඔටහබ් වාහනයක් මිලදී ගන්න ඉන්න ඕගොල්ලෝ දැම්ම යන්න riyapaduna.com එකට. ඉතින් මේක තවත් වාහන විකුණන සයිට් එකක් නෙවෙයි. ලංකාවේ වාහන වෙබ්සයිට්ස් වල හැම එකේම තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඕගොල්ලන්ට එකම තැනකින් බලා ගන්න තමයි මේ riyapaduna ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් riyapaduna.com එකට ගිහිල්ලා ඕගොල්ලෝ කැමති වාහනේ සර්ච් කරාම ලංකාවේ තියෙන හැම වෙබ්සයිට් එකේම තියෙන මේ වාහනේ කියන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඕගොල්ලන්ට එකම තැනකින් බලා ගන්න පුළුවන්. දැන් යන්න riyapaduna.com එකට. Ford Fiesta කියන්නේ ලංකාවේ අපිට ටිකක් දුර්ලභ බලා ගන්න අමාරු වුණාට ලෝකේ පුරා අතිශයින්ම ජනප්‍රිය වාහනයක්. ඉතින් ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒත් එක්කම මේ වාහනේ 3 door 5 door hatchback version එකක්, ඒ වගේම 5 door sedan එකක්, ඒ වගේම මේකේ 3 door van එකකුත් අපිට මේ Fiesta කියන emblem එක හරහා එනවා. ඒකට විශේෂයෙන් කියන්න ඕනේ දේ තමයි අර සමහරලාට Ford Fiesta hatchback එක කට්ටිය දැකලා නැතුව ඇත ලංකාවේ. හැබැයි Fiesta සැලොන් වර්ෂන් එක දැකලා සැලොන් එකකුත් තියෙනවා හැෂ්බැක් එකකුත් තියෙනවා. ලංකාවේ නම් නැති වෑන් මොඩල් එකකුත් අපිට මේ Ford Fiesta කියන කැටගරි එකේ එනවා. එතකොට මම මේකේ ඩයිමෙන්ෂන්ස් දාන්නම් ඕගොල්ලන්ට Vitz එක, Swift එක, Audi A1 එකත් එක්ක කම්පෙයාර් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ වාහන කම්පෙයාර් කරන්න බෑ. Ford කියන්නේ වෙනම කල්චර් එකක්. එතකොට Toyota වාහන කියන්නේ Suzuki වාහන කියන්නේ වෙනම කල්චර් එකක්. මම මේ ඩයිමෙන්ෂන්ස් විතරයි ඕගොල්ලන්ට කම්පෙයාර් කරන්න කියලා කිව්වේ. ඒත් එක්කම මේකේ ෆ්‍රන්ට් එකට එද්දි මේක ටිකක් අර මේ ෆියුචරිස්ටික් ලුක් එකක් තියෙනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ දේ තමයි මේකේ ග්‍රිල් එක ගැන කතා කරද්දි සමහරලාට ඕගොල්ලන්ට නිකන් දැකලා පුරුදුයි වගේ මතක් වෙනවා ඇති. ඕගොල්ලෝ Aston Martin ෆෑන් කෙනෙක් නම් ගොඩක් දුරට මේ ග්‍රිල් එක හඳුන්වන්නේ Aston Martin ඩිසයින් එකත් ඉන්ස්පයර් කරලා හදපු ග්‍රිල් එකක් කියලා. එතකොට ඕගොල්ලන්ට hatchback කාර් එකක ඒ ලුක් එක ගන්න පුළුවන් Ford Fiesta එකකින්. ඉතින් ග්‍රිල් එකේ ඩිසයින් එකෙන්. ඉතින් මම මේකේ ෆ්‍රන්ට් එකට එද්දි සුපුරුදු රේඩාර් සෙන්සර්ස් ටික තියෙනවා. අපිට සේෆ්ටි ඔප්ෂන්ස් ටික අත්විඳින්න පුළුවන්. අර මම කලින් කියපු වාහනවල වගේම. ඒත් එක්කම මේක ටිකක් විශේෂ ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ heated windscreen එකක් තියෙන්නේ. windscreen එක පොඩ්ඩක් මීදුම් වගේ බැඳුනොත් අපි කරන්නේ වයිප් එක දාලා
එහෙම නැත්නම් AC එක දාන එකනේ. එතකොට මේකේ windscreen එක heat වෙනවා. එතකොට අර මීදුම් වගේ බැඳෙන එක ටිකක් අවම වෙනවා. එතකොට වැස්සේදී වගේ AC off කරලා ගියොත් ප්‍රශ්නයක් නැහැ. මීදුම් බැඳෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් එක්කම අපිට wipers දෙකක් මේකේ හම්බ වෙනවා. windscreen washers දෙකකුත් එක්කම. ඒත් එක්කම මේකේ අර aggressive design එක ඔයගලන්ට පේනවා. ඉතින් මේ design එක ගොඩක් දුරට මම කිව්වා මේක generation 6ක් 7ක් ඇවිල්ලා තියෙනවා කියලා. පස්වෙනි generation එකෙන් වගේ මේක සම්පූර්ණයෙන්ම මේ වාහනේ වෙනස් වෙලා තියෙනවා. එතනින් තමයි මේ වාහනේ අර තියෙන ලස්සන වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ shadow lines project කරලා තියෙන්නේ අපේ Ford logo එකට. ඒ shadow lines එක්ක මේ light design එක එක්ක මම අර කලින් කිව්වේ Aston Martin grill එකත් එක්ක එහෙම නැත්නම් ඒ design එක inspire කරලා හදපු grill එකත් එක්ක මම අර කලින් කිව්වා වගේ පස්වෙනි generation එකෙන් පස්සේ මේකේ look එක ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ lights වලට එනවා නම් අපිට මේකේ head beam එක හම්බ වෙන්නේ halogen lamp එකක් විදියට. එතකොට අපිට main beam එක එහෙම නැත්නම් dim එක හම්බ වෙන්නේ projector lamp එකක් විදියට. ඒක නම් අර තියෙන system එක ගොඩක් දුරට අපේ සාමාන්‍ය වාහනවල වගේමයි. ඒත් එක්කම අපිට මෙතනින් තියෙනවා අපේ signal light එක වගේම day time running light option එක මේකෙත් හම්බ වෙනවා. එතකොට අර වාහනේ ටිකක් අලුත් වාහනත් එක්ක compete කරන්න පුළුවන් options ටික තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මේකේ මේ grill එකට පහලින් bump එකෙත් අපිට honeycomb design එකේ grill එකක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ දේ තමයි ground clearance එක. ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති දැන් හැමදේම හොඳයි. හැබැයි මේක ටිකක් පාතයි වගේ පේනවා Vitz එකට Swift එකට වැඩි කියලා. හැබැයි මේකෙත් මිලිමීටර 156ක 160කට ආසන්න සාමාන්‍ය ඇවරේජ් මට්ටමක ground clearance එකක් තියෙනවා. ඉතින් ඉස්සරහා ඔය වගේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මම කියපු දෙයක් තමයි සාමාන්‍ය ගෙවන මුදල ටිකක් වැඩි options මේ Ford Fiesta එකේ අත්විඳින්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දෙයක් කියන්නේ නැහැ. ඉතින් original factory එකම design කරපු මේ වගේ Ford wheel set එකක් තියෙනවා. spoke multi spoke wheel එකක් එක්ක ගොඩක් ලස්සන design එකක් එක්ක ඇවිල්ලා තිනවා. ඉතින් එතකොට මේ වගේ wheel එකක් වගේ අපි සාමාන්‍යයෙන් බජට් වාහනයක් ගත්තොත් අපිට හම්බ වෙන්නේ රිම් කප් එකක් නේ. එතකොට අපි ආෆ්ටර් මාකට් ඇලොයි වීල් එකක් හයි කරන්න ඕනේ. ඒකටත් වියදමක් යනවා. හැබැයි මේ වගේ වාහනයක අපිට ෆැක්ටරි එකම ආපු ඔරිජිනල් වීල් සෙට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම ඩිස්ක් බ්‍රේක් තමයි වීල්ස් හතරෙම හම්බ වෙන්නේ. එතකොට අපිට ෆෙන්ඩ් එකේ මුකුත් ලයිට්ස් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද එතකොට අපිට හිතෙන දේ තමයි වින් කැමරා එකක් ඇති කියලා. ඉතින් කියන විදිහට වින් කැමරා එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්කේල් එක අතින් ඔයගලන්ට පේනවා ඇති වාහනේ මොන වගේ මට්ටමකද. එහෙම නැත්නම් ඕගොල්ලෝ අර පොඩි හැච්බැක් කාර් එකක් වගේ ගන්න ගොඩක් දුරට යූස් කරන්න පහසු වගේම මේක හොදන්න මේන්ටේන් කරන්න පහසු හින්දානේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති වාහනේ ගෙදරදී හොද ගන්න උනත් ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ මේ වගේ වාහනයක්. එතකොට ඊළඟ විශේෂ දේ තමයි මේකේ Ford කියලා බ්‍රෑන්ඩ් කරපු door visors පවා අපිට බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒත් එක්කම සාමාන්‍යයෙන් අපිට සුපුරුදු විදිහට මේකේ ස්මාර්ට් කී හම්බ වෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අපි වෙන වාහනයක් ගත්තොත් මේ වගේ කැටගරි යන අපිට එක්කෝ ස්මාර්ට් කී එකක් හම්බ වෙන්න පුළුවන්, නැත්නම් හම්බ වෙන්නේ කී එකක්, රිමෝට් කී එකක්. හැබැයි මේකේ මෙන්න මේ වගේ ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙන ස්මාර්ට් කී එකක් හම්බ වෙනවා. ඒ වගේම කීලස් එන්ට්‍රි ඔප්ෂන් එක මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම සයිඩ් එකේ අපියරන්ස් එක වැඩි කරන්න මේ වගේ සයිඩ් ස්කර්ටින් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේක අර ෆ්‍රන්ට් ඩිසයින් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙනවා. මොකද ෆ්‍රන්ට් එකෙත් අපිට බම්පර් ලිප් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා වාහනේ ඩිසයින් එක තවදුරටත් වැඩි කරනවා. හැබැයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඒකට සාපේක්ෂව ගොඩක් දුරට අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම මම මෙහෙම වෙනවා මේකේ රියර් සයිඩ් එකට ඉස්සෙල්ලාම බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ ඇග්‍රෙසිව් ඩිසයින් එකේ රියර් ස්පොයිලර් එක. ඉතින් ස්පොයිලර් එකකින් වෙන කාර් මේකින් වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මෙහෙන් එන එයා එක මේක පහලින් ෆ්ලෝ වෙලා වාහනේ රියර් ස්ටැබිලිටි එක වැඩි කරනවා මේකෙන්. ඒත් එක්කම টপ මවුන්ට් බ්‍රේක් ලයිට් එක අපිට මේකේ හම්බ වෙනවා. ඒත් එක්කම අර කොමන් ස්පොයිලර් එකක් නැතුව මේකේ ටිකක් ලස්සන විදිහට ඩිසයින් කරලා තියෙන හින්දා වාහනේත් එක්ක ඒ ඩිසයින් එක බ්ලෙන්ඩ් වෙනවා. ඒත් එක්කම අපිට මේකේ රියර් වින්ඩ්ෂීල්ඩ් වොෂර් එක හම්බ වෙන්නේ මෙන්න මෙතනින්. ඒ වගේම රියර් වින්ඩ්ෂීල්ඩ් වයිපර් එක මෙතනින් හම්බ වෙනවා. ඒත් එක්කම පිටිපස්සේ ඩිසයින් එක ගොඩක් දුරට මේ වාහනේ සාපේක්ෂව අනික් වාහන වලට වැඩිය මේක ගොඩක් ඉන්ටර්නැෂනල් රැලිස් වලට වගේ යූස් කරන වාහනයක්. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. ඔයගොල්ලෝ Ford Fiesta කියලා සාමාන්‍ය වීඩියෝ ගේම් එකක් ගෙවුවොත් ඔයගලන්ට මේ මොඩල් එක හම්බ වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ පිටරට මොකක් හරි රේස් එකක් බලුවොත් හැෂ්බැක් කාර්ස් වල හරි ඒ වගේ කාර්ස් වල ඔයගලන්ට මේ මොඩල් එක බලා ගන්න පුළුවන් බහුලවම. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම මේ තියෙන ඩිසයින් එක මේ තියෙන ඒරෝඩයිනමික් ෂේප්ස් ඉඳලා මේ තැන මේ වාහනේට ලෝකෙම හම්බෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මේකේ අපිට මේ වගේ ලයිට් එකක් තියෙන්නේ LED ලයිට් එකක්. ඉතින් මේක අර කෝණ එකකට දෙන්නේ නැතුව ගාන්ට ඉස්සරහා එහෙම නැත්නම් සයිඩ් එක සහ පිටිපස්ස මැච් වෙන විදිහට තමයි මේ ලයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් Fiesta එකක් නේ. මෙන්න මේ විදිහට Fiesta logo එක හම්බ වෙනවා Ford logo එකත් එක්කම. ඉතින් පහළ කොටසේ මෙන්න මේ විදිහට diffuse එකක් එක්ක twin exhaust හම්බ වෙනවා. ඉතින් අර මම කියන්නේ රැලිස් වලට ගිහින් තියනවා කියලා ඒ වගේම ටිකක් අර මේක ස්පෝර්ට්ස් පැත්තට ටිකක් වැඩි බරක් දීලා ඩිසයින් කරලා තියෙනවා කියලා. අන්න ඒ හින්දා twin exhaust හම්බ වෙනවා. ඉතින් power එකත් මේකට සාපේක්ෂව ගොඩක් හොඳයි කියලා ඇති කියලා මම හිතනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඊට අමතරව parking sensors, rear reflectors හම්බ වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි සරලව කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම විශේෂ දෙයක් තියෙනවා. fuel lid එක මෙන්න මෙතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ fuel lid එක open කරන්න මෙන්න මේ විදිහේ
පොඩි කවුල් එකක් දීලා තියෙනවා. ඉතින් මම නම් ඒක ලොකුවට ඒක ලස්සනක් දකින්නේ නැහැ මේ ඩිසයින් එක. මේක නෝමල් විදිහට තිබුණා නම් ගොඩක් ලස්සනයි. මේ විදිහට පොඩි කෑල්ලක් එළියට පන්නන්න නැතුව. ඉතින් ඒත් එක්කම බොඩි ඩිසයින් එක මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් මේක දැකලා තියෙනවා නම් මේක ෆලෝ කරනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ මොනවද මේක හිතන්නේ කියලා. ඒත් එක්කම මෙහෙමම හැෂ්බැක් කාර් එකක් නේ. ඊළඟ ප්‍රශ්නේ බඩු මුට්ටු දාගෙන යන්න බෑග් එකක්වත් දාගෙන ඉඳ තියනවද කියන එකනේ අපි අහන්නේ. මේ විදිහට දොරේ වගේම කී එකේ බටන් එකක් තියෙනවා අන්ලොක් කරගන්න. අපිට මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ දැන් ඇහැට දැකලා තියෙන විදිහට මම විට්ස් එක ස්විෆ්ට් එක Audi A1 එකත් එක්ක මේකේ කම්පෙයාර් කරොත් ඊට වැඩිය ගොඩක් හොඳ ඉඩකඩක් මේකේ තියෙනවා කියලා මට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලීටර් 300කට ආසන්න බූට් කැපැසිටි එකක් අපිට මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් කම්පෙයාර් කරලා බලන්න. ඒත් එක්කම සාමාන්‍යයෙන් වෙන වාහනයක් ගත්තොත් අපිට අර බ්‍රෑන්ඩින් කියන එක හැමතැනම ලැබෙන්නේ නැහැනේ. අපිට අවශ්‍ය විදිහට කඩෙන් එක්කෝ ඒ වාහනේ නමක කාපට්ස් ගන්න ඕනි. ඒ වගේ දේවල් කරන්න ඕනේ. හැබැයි මේකේ Ford Fiesta කියලා බ්‍රෑන්ඩ් කරපු කාපට් සෙට් එකක්ම හම්බ වෙනවා. ඒත් එක්කම මේකේ පහළ කොටසේ අපිට ස්පෙයා වීල් එකක් හම්බ වෙනවා. මේක ස්පේස් සේවර් වීල් එකක් නෙවෙයි. නමුත් බැලන්ස් සයිස් එකෙන් ටිකක් අඩු වීල් එකක්. ඉතින් මෙන්න මේ විදිහේ වීල් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මේකේ පහළ තමයි අපේ ජැක් එක සහ ජැක් එකට අවශ්‍ය ටූල්ස් තියෙන්නේ. අන්න ඒක යම්කිසි අවාසියක්. මොකද අපිට ස්පෙයා වීල් එක රිලීස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇනේ ගොඩක් කරකවලා ටිකක් අමාරුවෙන් මේ ස්පෙයා වීල් එක උස්සලා අරන් තමයි හදිසියකට ජැක් එක ගන්න ඕනේ. ජැක් එක විතරක් අවශ්‍ය නැහැ. ඉතින් ඒක පොඩි අවාසියක් කියලා හිතෙනවා. ඒක පොඩ්ඩක් පැත්තකින් පොසිෂන් කරා නම් ගොඩක් වටිනවා මේ වාහනේ. ඉතින් ඒත් එක්කම ටෙදරින් පොයින්ට් හම්බ වෙනවා. අපිට මොන හරි මේක එකට ගහලා තියාගන්න පුළුවන්. ඒත් එක්කම ලයිට් එකක් හම්බ වෙනවා. ඉතින් සාපේක්ෂව මේක බූට් ඒරියා එකත් මම අර කිව්වනේ ගෙවන මුදලට වටින කියලා. අන්න ඒ විදිහට ගොඩක් හොඳ ගෙවන මුදලට වටින ඉඩකඩක් මේකේ හම්බ වෙනවා කියලා තමයි හිතන්නේ. ඉතින් අවසාන වශයෙන් ඇතුළට නගින්න කලින් ඉස්සරහට ගිහලා බලමු මේකේ පවර් එක අනිත් වාහන වලට සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවද කියලා. අපි යමු. වාහනේ තියෙන්නේ Ford ලගේ EcoBoost ටෙක්නොලොජි එකත් එක්ක ආපු 1 ලීටර් එන්ජින් එකක්. එතකොට මේක ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ EcoBoost කියන ටෙක්නොලොජි එක විශේෂයෙන්ම කියන්න ඕනේ. අපිට මේ EcoBoost කියන වචනේ ගොඩක් දුරට Ford Mustang එකත් එක්කත් හම්බ වෙනවා. ඉතින් මේ EcoBoost කියන මේ ටෙක්නොලොජි එකත් එක්ක වෙන්නේ ගොඩක් දුරට ලොකු පවර් එකක් එක්ක ෆුවල් එෆිෂියන්සි එක වැඩි කරලා දෙනවා. ඉතින් ෆුවල් එෆිෂියන්සි නෙමෙයි මෙතනින් ගොඩක් දුරට වැඩි කරන්නේ පරිසර හිතකාමී බව තමයි. එහෙම නැත්නම් ඉන්ධන දහනය අවම කරන එක තමයි වැඩි කරන්නේ. ලොකු පවර් එකක් එක්ක. ඒක තමයි සරලව EcoBoost කියන්නේ. ඉතින් මේකේ තියෙන 1 ලීටර් ඉන්ලයින් 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඉතින් 3 සිලින්ඩර් කිව්වහම පොඩි ඩවුට් එකක් තියෙනවා මේකේ වයිබ්‍රේෂන්ස් වැඩිද කියලා. හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම හිතට මේක ඩ්‍රයිව් කරාම ලොකු වයිබ්‍රේෂන් එකක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් Suzuki Swift එක වගේ ලොකු වයිබ්‍රේෂන් එකක් මේකේ මට දැනගන්න ලැබුණේ නැහැ සාපේක්ෂව. ඉතින් ඒත් එක්කම මේකේ පවර් එක ගැන කතා කරද්දි මේකේ අපිට හම්බ වෙන්නේ හෝස් පවර් 99ක්. ඒ වගේම නිව්ටන් මීටර 170ක ටෝක් එකක් RPM එක 6000 දී. ඉතින් ඒත් එක්කම මේකේ අපිට 5 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් හම්බ වෙනවා. ඊට අමතරව මේක ස්පෝර්ට් පර්පස් යූස් කරනවා කියලා. එතකොට මේකේ අපිට 6 ස්පීඩ් හෝ 5 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් උත් මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි සරලව පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට 1 ලීටර් එන්ජින් එකක් වුණාට මේ EcoBoost ටෙක්නොලොජි එකත් එක්ක මේකේ තියෙන ෆුවල් එෆිෂියන්සි එක වැඩි. මේකේ තියෙන පරිසර හිතකාමී බව වැඩි. එතකොට අපි ඒක ගැන නෙවෙයි සාමාන්‍යයෙන් ලංකාවේ හිතන්නේ ෆුවල් එෆිෂියන්සි එක ගැන. ඉතින් ෆුවල් එෆිෂියන්සි එක වැඩි. ඒත් එක්කම පවර් එකත් ගොඩක් හොඳයි සාපේක්ෂව. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් වාහනේ ගොඩක් දුරට ඉඩ අරන් තියෙන්නේ මේකේ පිටිපස්සට කියලා හිතනවා. මොකද මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ගොඩක් ඉඩ නැහැ. කම්පැක්ට් වෙලා පැක් වෙලා තියෙන එන්ජින් එක ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි ඇතුළටත් නැගලා බලමු හැෂ්බැක් කාර් වලට කම්පීට් කරන්න ගෙවන මුදලකට වටින්න මේ වාහනේ ඉන්ටීරියර් සයිඩ් එක ඩිසයින් කරලා තියෙනවද කියලා. අපි යමු. ඇතුලේ දේවල් ගැන කතා කරන්න කලින් රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ මම අපෝල්සි ඩිසයින් එක ගැන පොඩ්ඩක් මෙහෙම කියන්නම්. ඉතින් මෙන්න මේ ඩෝ හැන්ඩල් ඩිසයින් එක ගැන කතා කරද්දි ගොඩක් දුරට මේක නම් Audi A1 එකේ Volkswagen වාහනවල එහෙම නැත්නම් Volkswagen Polo Golf වගේ වාහනවල තියෙන ඒ ඩිසයින් එක. එහෙම නැත්නම් Audi ඩිසයින් එක ඉන්ස්පයර් කරලාද කියලා හිතෙනවා. මොකද මේ වගේ ඩිසයින් එකක් තියෙන්නේ. ඊට අමතරව මේ වගේ grab handle එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන අපිට පොඩි වලක් වගේ තියෙන. එහෙම නැත්නම් ටනල් එකක් වගේ. හැබැයි මේකේ මේ විදිහට අත දාලා මේ විදිහට අල්ල ගන්න පුළුවන්. ටිකක් දොරත් බරින් වැඩි. ඒකින්ද ටිකක් හයියෙන් වහන්න ඕනි. ඒත් එක්කම මේකේ පවර් ෂටර් බටන් එක ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මේකේ ඔටෝ මෝඩ් එකක් තියෙනවා වීදුරු හතරෙම. එතකොට මේක අර අල්ලන් ඉන්න ඕනේ නැහැ. වහන්න අරින්න මේක එකපාරක් අර ලෙවල්ස් දෙකකට උඩට දැම්මට පස්සේ ඔටෝමැටිකලි වැහෙනවා. ඒ වගේම පල්ලෙහාට දැම්මට පස්සේ ඔටෝමැටිකලි හැරෙනවා. අපිට මේක අල්ලගෙන ඒක දිහා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒත් එක්කම ස්පීකර් එකක් තියෙනවා. ඉතින් මේකේ Sonyලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක්. ඒක තමයි මේ ස්පීකර්ස් හම්බ වෙන්නේ. ඒත් එක්කම ඉඩකඩ ගැන කතා කරද්දි
සාමාන්‍යයෙන් අපිට හිතෙනවානේ මේක පොඩ්ඩක් අර ස්කේල් එකත් එක්ක බලද්දි පොඩ්ඩක් රූෆ් එක පාතයි වාහනේ ස්කේල් එක පොඩි වගේ කියලා. හැබැයි මේකේ ඇතුලේ ගොඩක් හොඳ ඉඩකඩක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ලෙග් රූම් එක ගොඩක් හොඳට, හෙඩ් රූම් එකත් ගොඩක් හොඳට තියෙනවා කියලා ඔයගලන්ට පේනවා. ඉතින් හැච්බැක් කාර් එකක් විදිහට. එතකොට ඔයාලට හිතෙනවා නම් සාමාන්‍යයෙන් Vitz Swift A1 වගේ එක බලද්දි මේක පොඩි ඇති වගේ හිතනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊටත් වැඩි ඉඩකඩ තියෙනවා මම හිතන්නේ. සීටින් ඇන්ගල් එකත් ඔයගලන්ට පේනවා. ඉතින් හෙඩ් රෙස්ට් එක ගානට ඔලුවට අපිට පොසිෂන් කරගන්න පුළුවන් හින්දා ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. එතකොට ඒකෙන් මම කියන දේ තමයි ගොඩක් දුරට දුර ගමනක් වුණත් මේක හැෂ්බැක් එකක් වුණත් යන්න ලොකු අපහසුයක් නැහැ කියන එක. ඒත් එක්කම ලොකු ෆ්ලෝ හම්ප් එකක් මේකේ ලැබෙන්නේ නැහැ. ඒකින්ද සෙන්ටර් පැසෙන්ජර්ටත් ලොකු අපහසුයක් නැහැ. දුර ගමනක් නම් පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක්ට යන්න රෙකමන්ඩ් කරන්න බෑ. නමුත් මේකේ මේ විදිහට පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට නම් ගොඩක් පහසුවෙන් යාමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම 12 volts out එකකුත් රිය පැසෙන්ජර්ස්ලා දෙනවා. අපිට මෙතනින් අපිට ෆෝන් එක charge කරගන්න වගේ දේවල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම සීට් එකේ ඩිසයින් එක පවා ගොඩක් ප්‍රීමියම් විදියට මේකේ ෆැබ්‍රික් වුණාට ප්‍රීමියම් ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම සීට් පොකට්ස් හම්බ වෙනවා. ඉතින් ওই වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මේ විදියට රීඩින් ලෑම්ප් එකක් වගේම මෙතනින් අපිට පොඩි හුක් එකක් හම්බ වෙනවා. මෙතනින් අපිට හැංගර් එකක් වගේ එල්ලන්න පුළුවන්. ඒත් එක්කම රිය පැසෙන්ජර්ස්ලාට එයා බෑග්ස් පවා මේකේ හම්බ වෙනවා. අන්නේ සේෆ්ටි අතින් මේක අනික් වාහන වලට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් නැගිමු ඉස්සරහට. ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා බලන්න. වාහනේ ඩ්‍රයිවිං සීට් එක නැගලා ඉන්නේ. ඉතින් මේකේ මැටීරියල් සහ මේකේ තියෙන කම්ෆර්ටබිලිටි ගැන කතා කරද්දී පිටිපස්සෙම වගේම තමයි සීට්ස්. ඒත් එක්කම අර ඊට වැඩිය ෂේප් එක පොඩ්ඩක් කර්ව් මේක අර ස්පෝර්ට්ස් කාර් කැටගරි එකට පොඩ්ඩක් ළඟින් යන හින්දා අර කෝනරින් වලදී වගේ ගොඩක් පහසු වෙන්න මෙන්න මේ විදිහට දෙපැත්තෙන් අපිට සපෝට් කරනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒත් එක්කම සීටින් පොසිෂන් එකත් ගොඩක් හොඳයි. අර ඉස්සරහා චුට්ටක් විතර මේක අර ඉස්සරහා පොඩ්ඩක් දිගින් වැඩි හින්දා අර ඉස්සරහාම කොටස පේනවා චුට්ටක් අඩුයි. අපිට පේන්නේ අපේ බම්ප් එක හා ඒ ටික නිකන් අපිට ගෙස් කරගන්නවත් පේනවා පොඩ්ඩක් අඩුයි. ඊට අමතරව මේකේ බ්ලයින්ඩ් ස්පොට් එකක්. එහෙම නැත්නම් මේ A පිලර් එකකින් හින්දා ගොඩක් ලොකු බ්ලයින්ඩ් ස්පොට් එකක් වෙන්නේ නැහැ කෝනරින් වලදී. මොකද අපිට දෙපැත්තෙම බලා ගන්න පුළුවන් හින්දා. ඒත් එක්කම සයිඩ් මිරර්ස් උත් ගොඩක් හොඳ view එකක් තියෙනවා. ඉතින් මම සෙන්ටර් කන්සෝල් ඒරියා එකකින් පටන් ගන්නම්. සෙන්ටර් කන්සෝල් ඒරියා ගැන කතා කරද්දී ආම් රෙස්ට් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් ටිකක් පිටිපස්සෙන් තියෙන්නේ. හැබැයි මම හිතුවා මේක අත තියන්න අමාරුයි කියලා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අත තියාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මම කිව්වනේ අර පොඩ්ඩක් මේක හයි එන්ඩ් එකේ ඔප්ෂන්ස් තියෙනවා කියලා. ඉතින් මේකේ මේ අපේ කප් හෝල්ඩර් එකේ ලයිට් එකක් තියෙනවා රාත්‍රී කාලයේදී වගේ. මේක ගොඩක් හොඳට පේනවා සාමාන්‍ය වාහනයකට වඩා. ඊට අමතරව ඇෂ් බින් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලීව් එක වගේම ටිකක් ගැඹුරින් වැඩි මේ වගේ ස්ටෝරේජ් එකක් දීලා දෙනවා. මොකද මෙතනින් තමයි අපිට 12 volts out එකක් සහ මේ විදිහේ USB out එකක් දීලා තියෙන්නේ. AU export එක තියෙන්නේ මෙතන. එතකොට ෆෝන් එකක් තියන්න අවශ්‍ය වෙනවනේ මෙතනින්. ඒකින්ද ඒකට අවශ්‍ය විදිහේ කම්පාර්ට්මන්ට් එකක් මෙතන දීලා තියෙනවා. ඒත් එක්කම මෙතනින් තමයි අපේ ගියර් ලීව් එක තියෙන්නේ. ඒත් එක්කම අපිට මෙතනින් නම් අපේ කී හෝල්ඩ් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ෆෝන් එකක් වගේ දාලා තියාගන්න පුළුවන්. ගොඩාක් ලොකු ෆෝන් එකක් නම් දාන්න බෑ. ඒත් එක්කම එතනින් ඉස්සරහා මේ ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන ට්‍රිම් එකත් එක්කම අපිට හම්බ වෙනවා අපේ AC කන්ට්‍රෝල් ඒරියා එක. ඉතින් මේ වගේ වාහනයක ටිකක් අර performance වැඩි වාහනයක එහෙම නැත්නම් අපි අර ස්පෝර්ට්ස් පැත්තට නැඹුරු වෙලා තියෙන වාහනයක මෙන්න මේ වගේ physical buttons තියෙන එක ගොඩක් හොඳයි කියලා හිතනවා මම. මොකද මෙන්න මේ විදිහට අපිට පහසුවෙන් මේක තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන් වගේම අපිට අහක බලාගෙනත් මේක කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. මම අනික් හැම වාහනේම මේ දේ කියනවා. ඉතින් මේකෙත් ඒ වාසිය තියෙනවා. සහ ගොඩක් අර ඩිසයින් එක දුනොත් ගොඩක් හොඳ ඩිසයින් එකක් මේකේ දීලා තියෙනවා. ඒත් එක්කම එතනින් උඩට ආවොත් මම පිටිපස්ස දිගුව මේකේ Sony ලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන කියලා. ඉතින් මෙතනින් CD ලෝඩර් එක තියෙනවා. ඒ වගේම කන්ට්‍රෝලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ මේ විදිහට කන්ට්‍රෝලර්ස් ගොඩක් ෆිසිකල් බටන්ස් එක්ක අපිට පහසුවෙන් කන්ට්‍රෝල් කරගන්න හැකියාව තියෙද්දි මේක ඊළඟ අවාසිය තමයි මෙන්න මේ විදිහට ගොඩක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රිවර්ස් කැමරා එක ෆන්ක්ෂන් වෙන්නෙත් මේකෙන්. ඒ වගේම අපේ වාහනේ තියෙන සෙටින්ග්ස් ඇක්සස් කරන්න පුළුවන් වෙන්නෙත් මේකෙන්. වාහනේ තියෙන ඔප්ෂන්ස් ඇක්සස් කරන්න පුළුවන් උත් මේකෙන්. ඉතින් එහෙ මේකේ මීටරදී ටිකක් මේ ඩිස්ප්ලේ එක ලොකු වුණා නම් අපිට මේක පහසුවෙන් බලා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අයිඩියා එක. ඊට අමතරව මේකේ තියෙන ලෙවල් එක සහ මේක පේන විදිය ඉන් ඩීටේල් මේක පේන විදිය ගොඩක් හොඳයි කියලා කියන්නේ. ලෙවල් එක අතින් බලද්දිත් අපිට අර ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරද්දි මේකට ඇහැ ගන්න ලොකු අමාරුවක් නැහැ. සයිස් එකෙන් තව ටිකක් ලොකු වුණා නම් ගොඩක් පර්ෆෙක්ට් කම්බිනේෂන් එකක් කියලා හිතනවා මේ ඩෑෂ්බෝඩ් එකත් එක්ක. ඒත් එක්කම පැසෙන්ජර් සයිඩ් එකට යන්නම්. මෙතනදී මට මතක් වෙන්නේ මේ දීලා තියෙන කම්පාර්ට්මන්ට් එක හැටියට ඇල්ෆා රෝමියෝ එක. ඇල්ෆා රෝමියෝ එකෙත් මෙන්න මේ වගේ කර්ව් එකක් දීලා තියෙනවා. ඔයගලන්ට මතක නම් බැලුවේ නැත්නම් මම ස්ක්‍රීන් එකේ දාන්නම් ලින්ක් එක. මෙන්න මේ විදිහට කර්ව් ෂේප් එකක් දීලා තියෙනවා. ෆ්‍රන්ට් පැසෙන්ජර් ගොඩක් හොඳ ලෙග් රූම් එකක් ගන්න. ඉතින් මේකෙත් ඒ විදිහට තියෙනවා. ඒ වගේ මේ යාපෙන්ස් මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ.
ඒත් එක්කම මම මේක ඕවරෝල් ඩිසයින් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. ඊට කලින් මම මේක ස්ටියරින් වීල් එකට එන්නම්. ඉතින් මේක ස්ටියරින් වීල් එක ගැන කතා කරද්දී අපිට මෙන්න මේ වගේ පොසිෂන් එකක් තියෙන්නේ. ඉතින් මේකේ වම් පැත්තේ අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරගන්න মালටි ෆන්ක්ෂන් බටන්ස් එක්කම දකුණු අත පැත්තේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ක්‍රූස් කන්ට්‍රෝල් වගේ ඔප්ෂන්ස් සාමාන්‍යයෙන් අපිට කොච්චර මිල වැඩි වුණත් සමහර වාහනවල හැච්බැක් වාහනවල ලැබෙන්නේ නැහැනේ. ඉතින් මේකේ ඒ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ලීවර්ස් ගැන කතා කරද්දී අර මාරු වීම තියෙනවා. මොකද සිග්නල් ලයිට් ලීවර්ස් වම් පැත්තේ වයිපර් ලීවර් එක තමයි දකුණු පැත්තේ තියෙන්නේ. එතකොට එතනින් මේක චුට්ටක් වෙනස් වෙනවා වගේම අර යුරෝප් වාහනවල වගේ අපිට හෙඩ්ලයිට් කන්ට්‍රෝලර්ස් හම්බෙන්නේ දකුණු අත පැත්තේ වෙනම කන්ට්‍රෝල් පැනල් එකක් විදියට. ඒවා අපිට අපේ ලීවර්ස් වල හම්බ වෙන්නේ නැහැ. ඒත් එක්කම ගේජ් ක්ලස්ටර් එක ගැන කතා කරද්දී මේ ගේජ් ක්ලස්ටර් එකත් ඇනලොග් මීටර් එකක් තමයි. සාමාන්‍යයෙන් අපි කතා කරපු විට්ස් එකක්, ස්විෆ්ට් එකක්, Audi A1 එකක් වගේ ඇනලොග් මීටර්ස් වලින් තමයි මේකෙත් ගේජ් ක්ලස්ටර් එක හැදෙන්නේ. හැබැයි මේකේ අර ඩිසයින් එක මේක ඉලුමිනේට් වෙන විදිහ ගොඩක් ඇට්‍රැක්ටිව් කියලා තමයි මම හිතන්නේ. සාමාන්‍ය වාහනයකට වඩා අර එකපාරට නැගලා මේක දිහා බැලුවාම අපිට නිකන් අපි ඉන්නේ ටිකක් පොඩි වාහනයක කියලා අමතක වෙන තරමටම මේකේ ගේජ් ක්ලස්ටර් එකේ ගොඩක් හොඳ ලුක් එකක් තියෙනවා. කලර් කම්බිනේෂන් එකත් එක්කම ඊට අමතරව පොඩි ඩිස්ප්ලේ එක ගියර් පොසිෂන්ස් වගේ ගොඩක් දේවල් පෙන්වන්න කරනවා. ඉතින් ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම එනවා මේකේ ඕවරෝල් ඩිසයින් එකට අවසාන වශයෙන්. මම ආපව් මේ නිතර කිව්වා වගේම මේකේ ඕවරෝල් ඩිසයින් එක කම්පෙයාර් කරන්නේ තර වාහනත් එක්ක. එතකොට ඕගලන්ට ඒව බැලුවේ නැත්නම් කම්පෙයාර් කරලා බලන්න. මේකේ මේ තියෙන ඩෑෂ්බෝඩ් ඩිසයින් එක මම මේ එළියෙන් කිව්වනේ මේක ටිකක් ඇග්‍රෙසිව් ඩිසයින් එකක් කියලා. එළියේ තියෙන ඇග්‍රෙසිව් ඩිසයින් එකටම බ්ලෙන්ඩ් වෙන විදිය ඩෑෂ්බෝඩ් ඩිසයින් එකක්. එහෙම නැත්නම් එළියෙන් දැකලා අපි මේකට පොඩ්ඩක් ආසෙ හිතලා ඇතුළට නැග්ගාම ඒ ෆීල් එක ඒ විදිහටම කන්ටිනියු කරන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් ඇතුළේ තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. මේකේ කලර් කම්බිනේෂන් එක, මේකේ ෂේප්ස්, මේකේ අරන් තියෙන ෂාප් එජස්, ඒ වගේම මේකේ මවුන්ට් කරලා තියෙන විදිහ ගේජ් ක්ලස්ටර් එක වගේ. ඉතින් ඒවයි ගොඩක් දුරට අර අපි පදින්න ටිකක් මිලෙන් ටිකක් සාපේක්ෂව අඩු අනික් වාහන වලට වැඩිය හොඳ වාහනයක් කියන ෆීල් එක අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් තමයි සරලව මේකේ ඩ්‍රයිවර්ගේ පැසෙන්ජර්ගේ ඒරියාගේ කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වාරේ. ඕගොල්ලන්ට පුළුවන් පල්ලෙහාට ගිහලා ගෙස් කරන්න. මීට කලින් මම කතා කරලා තියෙන විට්ස් එකද, ස්විෆ්ට් එකද, Audi A1 එකද හොඳ නැත්නම් ඕවර් ප්‍රයිස් යන වාහනයක් හොඳද? එහෙම නැත්නම් මේ වගේ ටිකක් ගෙවන මුදලට වටින ඔප්ෂන්ස් ටිකක් වැඩි වාහනයක් හොඳයිද කියලා. ඉතින් පොසිටිව් නෙගටිව් කමෙන්ට්ස් ඔක්කොම දාන්න පල්ලෙහෙන්. මොකද මේ වාහන යූස් කරන කට්ටියත් ඇති. ඒකින් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම Ford වල ඊළඟට මොනවද ඕනි කියලාත් ඕගලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් Ford ගැන කතා කරද්දී මම පටන් ගත්තේ Rapt එකෙන්. Rapt එක ලංකාවට ආපු ගමන්ම කළා. මෙන්න මෙතන තියෙන වීඩියෝ එක එකක් ගිහලා බලන්න පුළුවන්. ඉතින් ලංකාවේ ලෝකේ තියෙන මේ හැම වාහනෙම ලංකාවේ ඕගලන්ට සිංහලෙන්ම ඔටෝහබ් YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා. හසිත 922 Instagram එකේ දැම්ම ගිහලා එකත් follow කරන්න. ඉතින් වාහන සම්බන්ධ හැමදේම දැනගන්න හැමදාම දැනගන්න ඔටෝහබ් YouTube channel එක දැම්ම ගිහලා subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ ඔටෝහබ්